අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් සුපුරුදු පරිදි අද සඳුදා දවසේ සොඳුරුවිල පෙර පාසල් ගුරුවරුන් වන ඔබ උදෙසා පවත්වන ලයිව් ටොක් වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනකටයි අපි මේ සූදානම් වෙන්නේ. ඔබ මේ වෙනකොටත් දන්නවා මිනිස් බල රැකිරක්ෂා දෙපාර්තමේන්තුව වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳව ජනගත කරන්න, සමාජගත කරන්න මෙම ලයිව් ටොක් වැඩසටහන් මාලාව ආරම්භ කළ වග. ඉතින් අද දවසේ අපි සූදානම් වන්නේ පෙර පාසල් ගුරුවරුන් වන ඔබ උදෙසා ගෙනෙන ලයිව් ටොක් වැඩසටහන් මාලාවේ සොඳුරුවිල වැඩසටහනේ තවත් වැඩසටහනකට බුද්ධිමය හෝරාවකට එළඹෙන්න. ඔබට මේ වැඩසටහන ගැන මතක් කරනවා නම් ඉතාම කෙටියෙන් විශේෂයෙන් වැඩ ලෝකයට පිවිසෙන දරුවන්ගේ ජීවිතය කුඩා කාලේ පටන් හැඩගැසිය යුතු ආකාරය සම්බන්ධව ඔබත් සමග පුරා හෝරාවක් බුද්ධිමය සංවාදයක නියැලෙන්න තමයි අද දවසේ පෙර පාසල් ගුරුවරුන් වන ඔබව අපි තෝරාගත්තේ. ඉතින් අද දවසේ වැඩසටහනට සම්බන්ධ වන සියලුම දෙනාම බොහොමත් ගෞරවයෙන් ආදරයෙන් මිනිස් බල රැකිරක්ෂා දෙපාර්තමේන්තුව වෙනුවෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම මතක් කිරීමක් කරන්නම් පුරා සතියේ දින 5ක්ම අපි මේ ලයිව් ටොක් වැඩසටහන් මාලාව විවිධ කාණ්ඩ උදෙසා පවත්වන වගේ ඒ අනුව අඟහරුවාදා දවසේ දෙමව්පියන්ටත්, බදාදා දවසේ ව්‍යවසායකයින්ටත්, බ්‍රහස්පතින්දා දවසේ ගුරුවරුන්ටත් සහ සිකුරාදා දවසේ තාරුණ්‍යයටත් අපි මේ වැඩසටහන් මාලාව රැගෙන යනවා. ඉතින් අද දවසේ අපිත් එක්ක තවත් එක් සුවිශේෂී කෙනෙක් එකතු වෙලා ඉන්නවා. මම හිතන්නේ ඇතමෙක්ට ඔහු ඉතා සුපුරුදු හොඳින් දන්නා හඳුනන කෙනෙක් වෙන්න පුළුවන්. ඔහු ගැන මතක් කරනවා නම් ඔහුගේ පළමු උපාධිය විශේෂ උපාධිය සමාජ විද්‍යාව පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් තමයි ඔහු ලබා ගත්තේ. දෙවනුව ඔහු පශ්චාත් උපාධිය සම්පූර්ණ කරා කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව සම්බන්ධව. ඒ වගේම ඔහුට වසර 13ක පළපුරුද්දක් තියෙනවා මුල් ළමාවිය සංවර්ධන සහකාරවරයෙක් වශයෙන් සහ අද ඔහු දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී වශයෙන් අවසර 3ක් කාලයක් කටයුතු කරන චමින්දු උයන්ගොඩ මහතා තමයි අද දවසේ අපේ සම්පත්දායක මහතා වශයෙන් සම්බන්ධ වෙන්නේ. චමින්ද මහතාණෙනි ඔබතුමාව බොහොමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. හොඳයි චමින්ද මහත්මයා. අද දවසේ අපිත් එක්ක මේ හෝරාව ගත කරන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ චමින්ද උයන්ගොඩ මහත්මයා. එතුමා බොහොම අපූර්ව මාතෘකාවක් යටතේ තමයි අද දවසේ සාකච්ඡාවට එළඹෙන්නේ. හොඳ පුරුදු හොඳ ව්‍යවසායකයෙක් බිහි කරයි කියන මාතෘකාව යටතේ. ඉතින් හොඳ පුරුදු හොඳ ව්‍යවසායකයෙක් දක්වා මේ කුඩා කාලයේ කුඩා දරුවෙක්ගේ හොඳ පුරුදු බලපානවද හොඳ ව්‍යවසායකයෙක් බිහි කරන්න ඔහුගේ හෝ ඇයගේ ඒ හොඳ පුරුදු බලපාන්නේ කොහොමද කියන එක ගැන එතුමා අද දවසේ පුරාට කතා කරයි. ඉතින් කාල වේලාවක් ගන්න නැතුව චමින්ද උයන්ගොඩ මහත්මයාට බොහොමත්ම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද දවසේ වැඩසටහන ආරම්භ කරන්න, ඔහුගේ අදහස් ප්‍රකාශ කරන්න, ඔබත් සමග දැනුම බෙදා ගන්න හොඳ පුරුදු හොඳ ව්‍යවසායකයෙක් බිහි කරන්නේ කෙසේද යන්න ගැන. ඔව් චමින්ද මහත්මයා. ඔව් සුබ දවසක් සියලු දෙනාටම කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමීට බොහොමත්ම ස්තුතියි. අපිට අද ලැබිලා තියෙන මාතෘකාව තමයි හොඳ පුරුදු. හොඳ පුරුදු කොහොමද සාර්ථක පුද්ගලයෙක් වැඩලෝකයට, ඒ කියන්නේ අනාගතයට සාර්ථක ව්‍යවසායකයෙක් බිහි කරන්නේ කොහොමද කියන කාරණේ තමයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මොකද්ද මේ පුරුද්දක් කියලා ගන්න? පුරුද්දක් කියලා අපි කතා කරනකොට අපේ ජනවහරේ එනවා පුංචි පුංචි කතා ටිකක්. ජන්මයට වැඩිය පුරුද්ද ලොකු. ගහේකට උල් කරන්න ඕනේ. මේ වගේ කතා ගොඩක් අපි අහලා තියෙනවා. එතකොට මේ ওই පුරුද්ද කියන වචනේ අපිට කන වැකිලා තියෙනවා. එතකොට මොකද්ද මේ පුරුද්ද කියන්නේ? අපි හොයලා බලමු. කොහොමද පුරුද්දක් කියන එක අපිට ඇති වෙන්නේ? විශේෂයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ආදරණීය ගුරුතුමියන්ගේ. එතකොට මේ මුල් ළමාවියේ ඉන්න දරුවා අනාගත ලෝකයට සූදානම් කිරීමේ පදනම වැටෙන්නේ ඔබ තුලින්. ඔබ තමයි මේ අනාගතයට සුදුසු දරුවා අපිට නිර්මාණය කරන්න, මේ රටට දායාද කරන්න මූලික මුල් අත්පොත්තිය. එතකොට ඒ දරුවා, ඒ සාර්ථක දරුවා නිර්මාණය කිරීමේ වගකීමේදී ඔබ
අසලට එන දරුවා එන්නේ දෙමාපියන් ළඟ ඉඳලා. එතකොට දෙමාපිය සෙවණේ ඉඳලා තමයි ඔබ සෙවණට එන්නේ. එතකොට ඒ එන කාල සීමාවේදී විශේෂයෙන්ම දරුවෝ හුරු පුරුදු ඉගෙන ගන්නේ මුල් කාල සීමාවේදී දෙමාපියන්. මොකද අපි දන්නවා ඔබ දන්නවා දරුවන් ඉගෙනීම ආරම්භ කරන්නේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ අපි දරුවෝ එක්කෝ අනුකරණය කරනවා එහෙම නැත්නම් දරුවෝ ක්‍රීඩාවෙන් ඉගෙන ගන්නවා. මේ ක්‍රම දෙක ආශ්‍රයෙන් තමයි දරුවෝ ඉගෙන ගැනීම කරන්නේ. එතකොට දරුවාගේ භාෂාව දරුවා කටයුතු කරන විදිය මේ සියල්ල තීරණය වෙන්නේ දෙමාපිය ආශ්‍රය තුලින්. ඒ කියන්නේ දෙමාපියන් කරන දේ බලාගෙන තමයි ඔවුන් කටයුතු කරන්නේ. එතකොට අනුකරණය කියන එක වැදගත්. ඒ වගේම තමයි අත්දැකීම තුලින් දරුවා ඉගෙන ගන්න උත්සාහ කරනවා. අත්දැකීම කියන්නේ ඔහුට දැනෙන, ඇහෙන, පෙනෙන දේවල් තුලින් ඔහු ඉගෙනීම් කටයුතු පටන් ගන්නවා. එතකොට මෙන්න මේ ආශ්‍රයෙන් තමයි සාමාන්‍යයෙන් දරුවාට යම් දෙයක් පුරුද්දක් බවට පත් වෙන්නේ. පුරුද්දට පදනමක් වැටෙන්නේ. ඒ කියන්නේ යමක් අනාගතයට පදනම් සැකසෙන්නේ මෙන්න මේ කාල සීමාව තුලදී. එතකොට සාමාන්‍යයෙන් මනෝවිද්‍යාත්මක මතයක් තියෙනවා යම් පුද්ගලයෙක් යම් දෙයක් අඛණ්ඩව දින 21ක් පවත්වාගෙන ගියොත් ඒක ඔහුගේ ස්ථාවර මතකයක් ස්ථාවර චර්යාවක් බවට පත් වෙනවා. ඒක අවමේ දින 68ක් 69ක් විතර ගියොත් මේක නොනැසී පවතින තත්ත්වයක් බවට මේ දරුවා තුළ ස්ථාවර පුරුද්දක් බවට පත් වෙනවා කියලා මනෝවිද්‍යාත්මක අදහසක් තියෙනවා. එතකොට මේ පුරුද්ද කියන එක හරි පුදුමයි. එතකොට මේ පුරුදු බලනකොට තනින් තැනට වෙනස්. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ජන සමාජයෙන් ජන සමාජයට වෙනස්. අපි ජාතිකත්වයන් විදිහට ගත්තොත් එම සිංහල ජාතිකත්වයේ තියෙන හුරු පුරුදු නෙමෙයි ධම්මිලා යතුති. සමහරලාට වෙනස්. සමහර අවස්ථාවලදී සමානව තියෙන්න පුළුවන්. මුස්ලිම් අය තුල තවත් වෙනස්. අපි සාමාන්‍යයෙන් වැදගත් කොට නොසලකන දේවල් තවත් කෙනෙක්ගේ වැදගත්ම පුරුද්දක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ආගමික පැත්තෙන් ගත්තොත් එම ක්‍රිස්තියානි ආගමේ තියෙන සංකල්පයක් බෞද්ධ ආගමේ වෙනස් වෙන්න පුළුවන්. එයාගේ හුරු පුරුද්දක් අපේ හුරු පුරුද්දක් නෙවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි සිංහල බෞද්ධය පන්සලට යනකොට සෙරෙප්පු දෙක ගලවනවා. මුස්ලිම් අයත් ගලවනවා. සාමාන්‍ය සමාජය තුල අපි විලාසිතාවක් විදිහට තමයි තොප්පියක් වගේ එකක් පාවිච්චි කරන්නේ. හැබැයි මුස්ලිම් අය ඒක පාවිච්චි කරන්නේ ආගමික සංකේතයක්. ඒක ඔවුන් පුරුදු වෙලා ඉන්නවා. ඒ ඔවුන් හඳුනා ගැනීමේ සංකේතයක් විදිහට මේක පාවිච්චි කරා. ඒ වගේම තමයි සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්. එක සංස්කෘති ගත්තන් පස්සේ ඒ සංස්කෘතියේ තියෙන හුරු පුරුදු තවත් සංස්කෘතියක වෙනස් වෙන්න පුළුවන්. ප්‍රදේශානුව වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන් භාෂාමය තත්ත්වයන් සැලකිල්ලට ගත්තන් පස්සේ එක ප්‍රදේශවල භාෂා ස්වරූපයන් වෙනස්. සමහර වෙලාවට කුරුණෑගල ප්‍රදේශයේ වයඹ පළාතේ ගත්තන් පස්සේ ඊට එතනින් එහාට ගියන් පස්සේ මධ්‍යම පළාතේ ගත්තන් පස්සේ දකුණු පළාතේ ගත්තන් පස්සේ මේ තියෙන භාෂාමය ස්වභාවයන් වෙනස්. ඒ භාෂාමය ස්වභාවයන් වෙනස් වෙන්නේ ඔවුන් හුරු පුරුදු වෙලා තියෙන ස්වභාවයත් එක්ක. ඒ කියන්නේ අම්මගේ තාත්තගෙන් සහ ඒ පවුලේ ඔහු ජීවත් වෙච්ච පරිසරයෙන් එයාගේ අත්දැකීම් වලින් ගත්ත දේවල් එක තමයි මේ පුරුදු වෙනස් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔහු ජීවත් වෙන සමහර රටවල් අනුවත් මේ පුරුදු වෙනස් වෙනවා. ලංකාවේ වගේ නෙවෙන්න පුළුවන් බටහිර. ඒ කියන්නේ අපේ ආසියාතික රටවල් වල වගේ නොවෙන්න පුළුවන් බටහිර රටවල්. තියෙන හුරු පුරුදු. අපේ හුරු පුරුදු සමහරලාට එයාලගේ සාමාන්‍ය එයාලා සලකන්නේ නැති දේවල් වෙන්න පුළුවන්. අපේ යහපත්ය සිතන හුරු පුරුදු එයාලා ඒවා සලකන්නේ නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි විවාහය සම්බන්ධයෙන් දරන මතය එහෙම නැත්නම් අපි කාන්තාවක් සහ පුරුෂයෙක් එකට ඉඳලා වෙන්වීම සම්බන්ධයෙන් දරන මතය බටහිර සමාජය තුළ ඒක සාමාන්‍ය දෙයක්.
මෙහෙම එක එක සමාජය අනුව, ජාතිකත්වය අනුව, ආගම අනුව, සංස්කෘතිය අනුව, ඒ වගේම ජීවත් වෙන ප්‍රදේශය අනුව මේ පුරුදු වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම පුරුද්දක් ඇති වෙන්නේ කොහොමද? අපි පොඩ්ඩක් බලමු ඊට ගැන. පුරුද්දක් ඇති වෙන්නේ සාමාන්‍යයෙන් අපි තුල තියෙන එක එක විශ්වාසය. නිකන් හිතන්නකෝ. අපි ඇවිදගෙන යනකොට හිතමු රාත්‍රියක අපි ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට අපිට යන්න තියෙන කනත්තක් ළඟ. මොකද්ද ඔබට දැනෙන? හිතට දැනෙනදී අපිට නිකන් හිතට දැනෙනවා මේ ස්ථානයේ යක්ෂයෝ භූතයෝ වගේ දේවුන් ඉන්න පුළුවන් කියලා. ඒක නිකන් අපේ විශ්වාසයක්. එතකොට මට ප්‍රායෝගික අත්දැකීමක් තියෙනවා. මම පුංචි කාලේ කියන්නේ මම 10 11 විභාගයට සූදානම් වෙනකොට මම යාළුවෙක් එක්ක පාඩම් කරේ. යාළුවාගේ ගෙදර ඉඳලා මට එන්න තියෙන කනත්තක් ළඟින්. දවසක් මම රෑ එනකොට අමුතු සද්දයක් එනවා. දැන් බයයි. මගේ විශ්වාසයක් තියෙනවා මෙතන යක්ෂයෝ භූතයෝ එවුන් ඉන්න පුළුවන් කියලා. හැබැයි මට එතනින් පහු කරලා යන්න හිතෙන්නේ නැහැ. මම කරන්නේ අතේ තියෙන ටෝච් එකෙන් විදුලි පන්දම දැල්වල බලනවා මොකද්ද කියලා. ආසන්න දවසක තියපු මල් වඩමක් හරකෙගේ අංගේ පැටිලිලා ඌ එක ගලව ගන්න දඟලනවා. මට ඇහෙන්නේ අමුතු සද්ද ටිකක්. හැබැයි අපි සාමාන්‍යයෙන් විශ්වාසය තමයි මේ වගේ තැන්වල භයානක දේවල් සිද්ධ වෙනවා. භයානක පුද්ගලයෝ ඉන්නවා කියන එක. එතකොට ඒ විශ්වාසෙත් එක්ක අපිට බය කියන සිතුවිල්ල එනවා. අපිට බය දැනෙනවා. බය දැනුණාන් පස්සේ අපේ හැසිරීම රටාව සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ වෙලාවට බැලුවොත් මූණේ ස්වභාවය, අපිට දැනෙන විදිය, අපේ කකුල් දෙක ක්‍රියා කරන විලාසය, මේවා අපේ හැසිරීම වෙනස් වෙනවා. සමහර වෙලාවට බෞද්ධ අය නම් මේ වෙලාවට ඉතිපිසෝ ගාතාව කියන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කකුල් දෙකට වැඳලා දුවන්න පටන් ගන්නවා. එතකොට අපේ හැසිරීම වෙනස්. මේවත් එක්ක අපි හුරු වෙලා තිනවා. අපේ පුරුද්දක් විදියට ඇවිල්ලා තිනවා. මම මේක බොහොම අපිට සමීප සරල දෙයක් ගත්තේ. අපි පුරුදු වෙලා තිනවා. ඒ වගේ නිකන් අපි සාමාන්‍යයෙන් গুপ্ত බව සැලකෙන ස්ථානයකින් යනකොට මෙන්න මේ වගේ සිතුවිලි අපිට ඇති වෙනවා. සිතුවිලි ඇතිවීම නිසා අපේ පුරුදු හැසිරීම වෙනස් වෙනවා. හැසිරීම එක අපි ඒක පුරුද්දක් කරගෙන තියෙනවා. මේ වගේ තැන්වල මෙහෙම වෙන්න පුළුවන් කියලා. එතකොට මෙන්න මේ පුරුදු අපි තුල ඇති වෙන්නේ මෙහෙමයි. මේක දීර්ඝ කාලයක් අර මම ඉස්සෙල්ලා කිව්වා දින 21ක් වගේ තිබුණොත් අපිට ඒක නිකන් පුරුද්දක් බවට පත් වෙනවා. ස්ථාවර තත්ත්වයට පත් වෙනවා. දින 68ක් 69ක් වගේ කාලයක් ගියොත් එහෙම මේ පුරුද්ද ස්ථාවර පුරුද්දක් විදිහට අපි තුල සටහන් වෙනවා. එතකොට මෙන්න මේ පුරුද්ද අපි කොහොමද අපේ දරුවාගේ සාර්ථක අනාගතයට එහෙම නැත්නම් එයා අනාගත වැඩ ලෝකයට සුදුසු පුද්ගලයෙක් විදියට ගලප්ප ගන්න. එතකොට මේ අපි පුරුද්ද කියලා ගත්තට පස්සේ අපිට ඒක බෙදා ගන්න පුළුවන් හොඳ පුරුදු සහ නරක පුරුද්ද. හොඳ සහ නරක කියලා අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. මොකද්ද මේ හොඳ පුරුද්දක් කියන්නේ? හොඳ පුරුද්දක් කියලා අපි අර්ථකථනය කරගන්නේ, අපි පැහැදිලි කරගන්නේ අපේ තියෙන සමාජ සම්මතයන්ට අනුව හොඳයයි පිළිගන්න. සමහරලාට ලාංකීය සමාජයේ හොඳයි කියලා පිළිගන්න දෙයක් බටහිර සමාජයේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපේ සමාජයට අදාළව අපි හොඳයයි අපේ සමාජය විසින් පිළිගන්න යම් සමාජ සම්මතයන්ට අදාළ දෙයක් තමයි අපි හොඳ කියලා පිළිගන්නේ. අපි සාමාන්‍යයෙන් පිළිගන්නවා මේ උදෙන්ම නැගිටින එක හොඳ පුරුද්දක් කියලා. සාමාන්‍යයෙන් බෞද්ධ ආගමික අය දන්නවා මේ අපේ බුදුහාමුදුරුවෝ උදේම අවදි වෙනවා. උන්වහන්සේ අපි දන්න විදිහට පැය 4ක් පැය 2ක් වගේ කාලයක් තමයි සැතපෙන්නේ. එතකොට උදේ පාන්දර නැගිටින්නේ ඊළඟ දවසේ ඒ අලුත් දවසේ කාටද මම උදව් කරන්නේ? මගේ උදව් ඕනේ කවුද කියලා බලා ගන්න. දැන් අපිත් උදෙන්ම නැගිටිනවා නම් අපිට එදා දවස නිසි විදියට සැලසුම් කරගන්න පුළුවන්. ඒ සැලසුම් කිරීම
අනාගත සාර්ථක මිනිස්සෙක් බිහි වෙන්න ස්ථිර පදනමක් දානවා. මම අපේ ප්‍රදේශයේ තියෙන උදාහරණයක් මම කියන්නම්. මගේ හිතවත් දරුවෙක් ඉන්නවා. ඒ දරුවගේ තාත්තා විදුහල්පතිවරයෙක්. මේ දරුවෝ දෙන්නම විශ්වවිද්‍යාලයට සමත් වෙනවා ඉංජිනේරු පීඨයට. එයාලා හුරු වෙලා ඉන්නවා සාමාන්‍යයෙන් පැය 3ක් හෝ 4ක් තමයි මේ දරුවෝ නිදාගන්නේ. ඊට පස්සේ මේ දරුවෝ දෙන්නම විශ්වවිද්‍යාලයට සමත් වුණත් ඔවුන් දෙන්න නිදාගන්නේ නැහැ. දෙමාපියෝ කියන පුතේ නිදාගන්න කියලා. හැබැයි නිදාගන්නේ නැහැ. ඇයි ඇහුවම් පස්සේ ඒ ගමන කියනවා මම ටිකක් බරපතල විශේෂේත්‍රයක් හදාරන්නේ. මම විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මම මේ වෙලාවෙන් නිදාගත්තොත් මට ගැටලුවක් වෙනවා. ඉස්සරහට මට දිගටම නිදා ගන්න වෙනවා. ඒක නිසා මම කැමති නෑ නිදාගන්න මේ පුංචි කාලේ. මම එතනින් පස්සේ දිගටම මට මගේ වැඩ ටික පහසු කරගන්න පුළුවන්. ඒක නිසා මම අවදියෙන් ඉන්නවා කියලා මේ දරුවා කියනවා. එතකොට මේ බලන්න එයා අනාගත සාර්ථක දරුවෙක් බවට පත් වෙන්නේ එයා උදෑසන අවදි වෙනවා. ඒ වගේම තමයි ඒක එයා පුරුද්දක් බවට පත් කරගෙන තිනවා. අනාගතේ එයා සාර්ථකයෙක් බවට පත් වෙන්න, දක්ෂයෙක් බවට පත් වෙන්න, මේ සමාජයට වැඩදායී පුද්ගලයෙක් බවට පත් වෙන්න, මේ වැඩ ලෝකයට සුදුසුම පුද්ගලයා බවට පත් වෙන්න ඔහු ඒ මූලික පදනම දානවා. මූලික පදනම දානවා වගේම මේ මොහොත වෙනකොට ඔහු ගෙදර ඉඳගෙන ලක්ෂ 5ක 6ක ආදායමක් ගන්න විදේශ රටක රැකියාවක් කරන පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. බලන්න බොහොම සරල දෙයක්. ඒ පොඩි කාලේ ඉඳලා ආපු පුරුද්ද එයා සාර්ථකයෙක් බවට පත් වෙන්න. අපේ දරුවෝ අනාගත වැඩ ලෝකයට සාර්ථක වෙන්න නම් අපිට ඒ පදනම හදලා දෙන්න සිද්ධ. ඒ වගේම තමයි සම්පත්වල උපරිම භාවිතය. සම්පත් උපරිම ආකාරයෙන් භාවිතා කිරීමට කටයුතු කිරීම. අපි දන්නවා මේ රටේ සම්පත් කොච්චර අපි පුජලිකව අපි ගත්තොත් අපි කොච්චර අපතේ යවනවද කියලා. නිකන් හිතන්නකෝ. අපේ රටේ ඉන්නවා රාජ්‍ය සේවකයෝ ලක්ෂ 14ක්. එක්කෙනෙක් එක දවසකට එක හාප් ෂීට් එකක් අපතේ යවුවා කියන්නේ. එතකොට දවසට හාප් ෂීට් ලක්ෂ 14ක් අපතේ යනවා. ඒ ප්‍රමාණය 500ෙන් බෙදුවට පස්සේ කොච්චරක් වෙනවද? ඒ ප්‍රමාණය මුදල් වලට පරිවර්තනය කරගාට පස්සේ ඒ මුදල කොච්චරක්ද? එතකොට අපි හිතන්නේ අපි බොහොම සරල විදියට හිතන්නේ. නිකන් හිතන්නකෝ අපි පාරේ යනකොට දකින්නවා ලයිට් එකක් දාලා තියෙනවා. ලයිට් එකක් දාලා තියෙනවා දකින්න. දවල් 10ට 11ටත් අපේ රටේ කොච්චර අපි යන පාරවල කොච්චර එහෙම සම්පත් අවභාවිතා වෙන්නේ. එතකොට අපි ඒ ගැන හිතන්නේ. හැබැයි අපේ දරුවා නිර්මාණය ඔබ ළඟ ඉන්න දරුවා නිර්මාණය කරන්න ඕනේ මේ තියෙන ඒ සම්පත් අර පිරිමැස්පෙන් පාවිච්චි කරනවා වගේම ඒ සම්පත් උපරිම ආරක්ෂිත විදියට පාවිච්චි කරන්නත් ඔබේ දරුවා ඔබ නිර්මාණය කරගත යුතුයි. ඔබේ ළඟ ඉන්න පුංචි දරුවට ඔබේ සෙවණේ ඉන්න දරුවට මේ සම්පත් ඒක ඔබ හොඳටම කරනවා. ඒක ඔබ හොඳටම කරන්නේ දරුවන්ට ගොඩක් ඔබ ක්‍රියාකාරකම් කරන්නේ අපතේ දමන ද්‍රව්‍ය වලින්. හැබැයි සමාජයට අපතේ දමන දේවල් උනාට ඔබ ඒව සම්පත් බවට පරිවර්තනය කරගෙන තියෙනවා. හැබැයි මේ කාරණේ අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ. අපි මේ විශ්ි කරන දෙයක් අපි පාවිච්චි කරනවා අපිට මේක සම්පතක්. දරුවට අපි ක්‍රියාකාරකම කරනවා වගේම අපි දරුවට කියලා දෙන්න ඕනි අපි මේ සම්පත අපි මේ තියෙන ද්‍රව්‍ය සම්පතක් විදියට අපිට ඉගෙන ගන්න උදව්වක් විදියට අපි මේක පාවිච්චි කරනවා කියන්නේ. මේක දරුවට දැනෙන්න ඕනි. එහෙම දැනෙන්නේ නැති වුණොත් තමයි අර සම්පත් වල තියෙන වටිනාකම දරුවට දැනෙන්නේ නැත්තේ. සමහරලාට ඩිමයි කොලයක් ගේන්නේ නැතුව සබ්බන් කොලයකින් ඒ වැඩේ අපි කරනවා. දරුවට ලැබෙන්නේ එකම අත්දැකීම, එකම අවස්ථාව.
එතකොට මෙන්න මේ සම්පත් උපරිම භාවිතය සහ අර පිරිමැස්මෙන් භාවිතය තිබුණට පාවිච්චි කරන්නේ නිකන් හිතලා බලන්නකෝ අපි අපේ පුංචි කාලේ ලැබුණ පැන්සල අපි අර ඔබට ඔබේ මතකයේ ඇති අපි ලියලා අවසන් කරන්නේ ලියසලා අවසන් වෙලා සමහරලාට පෑන් ක්ලිප් එකකින් උත් ගහලා අපි ලියපු කාලයක් අපිට තිබුණා. හැබැයි වර්තමානයේ වෙනකොට අපේ දරුවෝ එතනට සූදානම් නැහැ. ඒවා පැත්තකට විසි කරනවා. අපි කියන්නේ සම්පත් අපි උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න ඕනේ. ඒ අර පිරිමැස්ම අපි තුල තියෙන්න ඕනේ. ඉතිහාසයේ ඉඳලා අපිට තියෙන හොඳ පුරුද්දක්. ඒවා අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපේ අනාගත ලෝකයේ අපි මේ රට බාර ගන්න දරුවා අනාගත සමාජිකයා මේ තියෙන සම්පත් වලට මේ රටට මේ සියලු දේට ආදරෙන් සාර්ථකයෙක් බවට මේ අනාගතයට මුහුණ දෙන ශක්තිමත් පුද්ගලෙක් බවට නිර්මාණය වෙන්නේ. ඒ වගේම තමයි මේ සම්පත් උපරිමේ භාවිතය අර පිරිමැස්මෙන් භාවිතය සහ ඒ වගේම තමයි ඒ අතරේ ඉතිරි කිරීම. අපි සම්පත්වල සම්පත් උපරිම පාවිච්චි කරනවා වගේ කියන්නේ ඒ වගේම අපි සම්පත් අර පිරිමැස්මෙන් පාවිච්චි කරනවා කියන්නේ අවසාන ප්‍රතිඵලය තමයි අපි ඉතිරි කරනවා. අපි ඉතිරි කරන්නේ සම්පත් විතරක් නෙමෙයි. දැන් යම්කිසි තාක්ෂණික දෝෂයක් නිසා ඔබව මට පේන්නේ නැහැ. නමුත් ඒකට අපි කල් ගන්නේ නැතුව මේ වැඩසටහන මෙහෙවන නිලධාරිතුමියන් සමග සාකච්ඡා කරමින් අපි වැඩසටහන පවත්වාගෙන යනවා. ඔබට මාව ඇහෙනවා පේන්නේ නැති වුණාට. ඒ කරන්නේ මේ කාලය දැන් මෙතන ඉන්න පිරිස ගත්තොත් එම මෙතන 200කට 250කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයගේ විනාඩියක් එකතු කරලා බැලුවොත් එම ලොකු ප්‍රමාණයක්. මේ කාලයත් වටිනවා. ඔබ වෙලාවට පෙර පාසලට ගියේ නැතොත් එම ඒකෙන් වෙන අතුරු ප්‍රතිඵලයන් ටික හිතලා බලමු. එහෙම නැත්නම් අපි ඒ කාලය පැත්තේ අනිත් පැත්තෙන් පරිසරය පැත්තේ පරිසරයේ තියෙන සම්පත් අපි ඒ සාධාරණ විදිහට පාවිච්චි කරන්නේ නැතොත් ඒවා අනාගත පරම්පරාවට ඉතිරි වෙන විදිහට අපි පාවිච්චි කරන්න අපේ දරුවන්ට කියලා දුන්නේ නැතොත් මොකද වෙන්නේ? මුදල් උනත් එහෙමයි. මුදල් ඉතිරි කරන්න. මේ ඉතිරි කරනවා කියන පුරුද්ද හරි වැදගත් පුරුද්දක්. මේක දරුවා තුල ඔබ සමහරලාට පෙර පාසලේ කුංචි කැටයක් තියලා මේ දරුවාට කියනවා සතියකට නැත්නම් පොළ දරුවාගේ සිඟිති පොළ තිබුවට පස්සේ ඒ කැටේට සල්ලි පුරවන්න. මේ පුරවන එකේ අභ්‍යන්තරයේ තියෙන අර්ථය දරුවට කියලා දෙන්න. ඇයි අපි ඉතුරු කරන්නේ? ඇයි අපේ අම්මලා ආච්චි අම්මලා එදා කුල්ලට හාල් ටික දාගන්නකොට හාල් මිටක් අරගෙන තවත් මුට්ටියකට දැම්මේයි මිටි හාල් කියලා. ඒක අපේ දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඇයි අපි ඉතුරු කරන්නේ? හදිස්සි අවස්ථාවකදී අපේ පාවිච්චිය සඳහා ගන්න අර අපේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඒකේන භෝගී පුංචියේ ද්විහිකම්මං පයෝජේ චතුත්තන්ත නිදාපය ආපදාසු භවිස්සති. ඒ කියන්නේ අපි උපයන ධනෙන් එක කොටසක් ඒකේන භෝගී පුංචිය කෑමට ගන්න එක කොටසක්. කොටස් දෙකක් ආයෝජනය කරන්න. එක කොටසක් ඉතුරු කරන්න. අනාගතය සඳහා ඉතුරු කරන්න. කියලා තියෙනවා. එතකොට මේ කතන්දරේ ඒ විදිහටම කියලා දුන්නේ නැතත් අපි දරුවට කියලා දෙන්න ඕනේ මේ ඉතිරි කිරීමේ ඇති පුරුද්ද වටිනාකම. ඒක පරිසරය වෙන්න පුළුවන්, ඒක කාලය වෙන්න පුළුවන්, ඒක මුදල් වෙන්න පුළුවන්. මේ ඕනෑම දෙයක් ඇති වටිනාකම අපි දරුවාට කියලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ નિયમિત වෙලාවට වැඩ කරන්න. නිකන් හිතන්නකෝ ඔබේ පෙර පාසලට අදාළ කාලයේදී දරුවා පෙර පාසලට ආවේ නැතොත් එහෙම නැත්නම් ඔබ නිශ්චිත වෙලාවේදී පෙර පාසලට නොපැමිණියොත් මේ දරුවෝ කොච්චර අපහසුතාවයකට පත් වෙනවද? දරුවන් ඒ වගේම දෙමාපියන් සමහරලාට දෙමාපියෝ වෙන්නේ ඉක්මනටම දරුවා තියලා ඉක්මනට මෙතනින් නික්ම යන්න. එතකොට අපි නිශ්චිත වෙලාවට ආවේ නැතොත් ඒ බොහෝ දෙනෙකුගේ තියෙන දවසේ වැඩ කටයුතු සම්පූර්ණම
වෙනස් වෙන්න පුළුවන්, අසාර්ථක වෙන්න පුළුවන්. එහෙමනම් අපි වෙලාවට වැඩ කිරීම වගේම සැලසුම් සහගත විදියට අපේ දවස දැන් ඔබේ පෙරපාසලේ නිශ්චිත ක්‍රියාවලියක් තියෙනවා. වැඩ කරන විදියක් තියෙනවා. ඒ විදිය තමයි උදේ පාන්දර 8ට සමහරලාට ඔබ පෙරපාසලට එනවා. පෙරපාසලට සමහරලාට 7ට විතර එන්නේ. උදේ 8 ඉඳලා ඔබේ දෛනික රාජකාරී ටික පටන් ගන්නවා. ඔබ නිශ්චිත කාලසටහනකට වැඩ කරන්නේ. දරුවෝ දන්නේ නැහැ. හැබැයි මේක දරුවන්ට කියලා දෙන්න ඕනේ. හැබැයි දරුවෝ යම් කාල සීමාවක් එක්ක ඒ පුරුද්දත් එක්ක ඒ පුරුදු වෙනවා. රයිට් මේ වෙලාවට තමයි කන්න තියෙන්නේ. මේ වෙලාවට තමයි සෙල්ලම් කරන් තියෙන්නේ. එතකොට මෙන්න මේ සැලසුම් සහගතව වෙලාවට වැඩ කරන එක දරුවන්ට ක්‍රමානුකූලව අපි කියලා දෙන්න ඕනේ. චමින්ද මහත්මයා මම පොඩි බාධා කිරීමක් කරන්නම් මේ වෙලාවේ මටත් පුළුවන් ද පොඩි අදහස් එකතු කිරීමක් කරන්න ඔබතුමා දැන් මේ කාලය සම්බන්ධව කියවනේ නේද දැන් අපි දකිනවා චමින්ද මහත්මයා ඔබත් මමත් ඉන්න රාජ්‍ය සේවයේ මේ කාලය කියන එක අද කොහොමද කළමනාකරණය කොයි මට්ටමකද තියෙන්නේ කියලා මොකද අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ වෙලාවට අපේ ඇඟිලි සලකුණ තියෙනවා ඒ වුණාට අපි කී දෙනෙක් රජයේ කාර්යාලවලට විශේෂයෙන් ගියාම කොපමණ කාර්යයක් කරගන්න කොපමණ කාලයක් නාස්ති කරනවද ඒත් එක්කම හැම තිස්සෙම අද නෙවෙයි හෙට එක විවිධ හේතු කිය ඒ කියන්නේ අපිට ඇත්තටම අපේ බොහෝ රාජ්‍ය සේවකයින්ට මේ කාලයේ වටිනාකම එහෙම නැත්නම් තමන්ගේ සේවාදායකයාගේ කාලයේ තියෙන වටිනාකම ගැන මම හිතන්නේ පැහැදිලි නිශ්චිත අරමුණක් නැහැ. එහෙම තියෙනවා නම් කුඩා කාලයේ දරුවෙකුට ඒ පිළිබඳව ඇත්තටම හරියට කියලා දෙනව නම් ඔහු හෝ ඇය වැඩ ලෝකයට එකතු වුණාට පස්සේ තමන්ගේ කාලය වගේම අනිත් අයගේ කාලය පිළිබඳව සැලකිලිමත් වෙයි. මම නිවැරදිද චමින්ද මහත්මයා? අනිවාර්යයෙන්. මොකද ඒක රාජ්‍ය සේවයේ ඉන්න ඔබත් මමත් අපිට ඒක දැනෙන්නේ අපි යන්න ඕනේ කාර්යාලයකට වැඩක් කරගන්න. එහෙම ගියාට පස්සේ අපිට මේක හොඳට දැනෙනවා. එතකොට අපේ දරුවාට මේක කියලා දෙන්න ඕනේ. මේ අපහසුව කියලා දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි එයාගේ අතින් ඒ අසාධාරණීය තවත් කෙනෙකුට වෙන්නේ නැත්තේ. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ අපේ දරුවා නිරන්තරයෙන්ම ඒ හොඳ දේවල් තුල එයාට ඒක මුංචි කාලේ සමහරලාට බොහොම සරල උදාහරණයක් වෙන්න පුළුවන් සරල අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ සරල දේ පාවිච්චි කරලා දරුවට මේක කියලා දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි එයා නිශ්චිත වෙලාවට සමහරලාට දරුවෙක් ප්‍රමාද වෙන්නේ එයා නැගිටින්නේ පරක් වෙලා වෙන්න පුළුවන්. එතකොට දැන් අපි මේවට උපක්‍රම පාවිච්චි කරන්න ඕනේ. ටීචර් අපේ ටීචර්ලා දන්නවා. කියන්න ඕන පුතේ හරි. අද කීයටද අම්මා කිව්වේ ඔයා නැගිට්ටේ? ඒකම අපිට දරුවෝ උත්තර දෙනවා. ටීචර් අද නැගිට්ටේ 7ටනේ. හරි පුතේ. එහෙනම් ඔයා එක සැරේටම අපි කියන්නේ 5ට නැගිටින්න කියලා දරුවට. අපි එයාට පියවරෙන් පියවර මේක කියලා දෙනවා. පුතේ එහෙනම් ඔයා හෙට 6:00ට නැගිටින්නකෝ. දරුවා ඒ විදියට අපි දරුවාව නිශ්චිත කාර්යයක් කිරීම සඳහා ඔහු අපිව උනන්දු කරනවා. එහෙම උනන්දු කරලා ක්‍රමානුකූලව අපේ අවශ්‍ය රාමුව තුලට අපි දරුවා ගෙනවා. සමහරලාට අපි එක සැරේටම කිව්වනම් උදේ 6ට ඔයා නැගිටින්න කියලා දරුවා මේක කරන්න නැති වෙන්න පුළුවන්. එතකොට ඒ දරුවාට අපේ විශේෂයෙන් ඔබ මුල්ලමාවිය දරුවොත් ඉන්න ගුරුවරු නිසා ඒ පෙරපාසල් පද්ධතිය තුල ඒක ක්‍රමානුකූලව දරුවා තුල ජනිත කරාට පස්සේ එයා තුලින් ඒ වෙලාවට වැඩ කිරීම සහ ඒ සැලසුම් සහගත බව ඒක අනාගතේ එයා සාර්ථකෙක් බවට එයා වැඩ ලෝකයට යනකොට එයා තුලින් මේ වැරද්ද වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකට අපි මූලික පදනම මොකද මේ පදනම නිවැරදි විදියට ඔබ දැම්මොත් තමයි අනාගතේ ඒ තවත් කෙනෙකුට ඔහුට වගේම ඔහු අතින් තවත් කෙනෙකුට මේ අසාධාරණය නොවෙන්නේ. එයා සාර්ථකෙක් බවට පත් වෙන්නත් මේක බලපානවා අනිත් අයට අසාධාරණයක් නොවෙන්නටත් මේක බලපානවා. ඒ වගේම තමයි සහකම්පනය කියන්නේ. ඒ කියන්නේ අනිත් කෙනා පිළිබඳ ඔහුට දැනෙන විදිය. එතකොට අපිට දැනෙන්න ඕනි. දැන් දැන් අපි ඉස්සෙල්ලා ගත්ත උදාහරණයක් ගත්තොත් මම කාර්යාලයකට ගියොත් මට ඒ අපහසුතාව ටික විඳින්නුනොත් මම කොහොමද ඒකට මුහුණ දෙන්නේ? මං වගේම තමයි අනිත් කෙනා. ඒ වගේම අනිත් කෙනාට වෙන්න සතුට වගේම දුක වේදනාව මේ සියලු දේ අපේ දරුවාට දැනෙන්න ඕනේ. එයාට දැනෙන්න කියලා දෙන්න ඕනේ.
එහෙම කියලා දුන්නොත් තමයි එයාට අනිකා ගැන තමන් පිළිබඳ දැනෙන හැඟීම වගේම සාධාරණ හැඟීමක් දැනෙන්නේ. එහෙම ඒ සහකම්පනය කියන එක දරුවා තුළ අපි ගොඩනගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අනාගත සමාජයේදී අනිත් අයට හානියක් නොවන විදිහට තමාගේ වැඩ ලෝකය එයා සැලසුම් කරන්නේ. අනාගත වැඩ ලෝකයට මුහුණ දෙන්නේ. එතකොට එයා අනිත් අය ගැන සාධාරණ විදිහට හිතන්නේ. මොකද අපි හිතමු දැන් ආයතන ප්‍රධානියෙක් බවට මේ දරුවා පත් වෙනවා. එතකොට එයාට අදහසක් නැත්නම් අනේකාගේ තියෙන අපහසු බව, මේ වැඩ කරන්න තියෙන අපහසු බව මේ පුද්ගලයාට අනාගතයේ දවසක දැනෙන්නේ නැත්නම් ඔහු සමහරවිට මහා නරුම විදියට ඒ ආයතනය හසුරවන්න පුළුවන්. හැබැයි එහෙම නොවෙන්න නම් අපි අනේකා පිළිබඳ තියෙන හැඟීම මේ දරුවා තුළ අපූර්වට ජනිත කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි එයාට දැනෙනවා මේක මේ තරම් අපහසුයි, මේක කරන්න අමාරු දෙයක්, මෙයාගෙන් මේ වෙලාවට මෙහෙම වැඩ ගන්න හොඳ නැහැ. මේ අත්දැකීම ඔහුට තියෙනම් ඔහු එහෙම කරන්නේ නැහැ. ඒක අපි ෂණිකව ඇති කරන්න බෑ. ඒක ඇති කරන්න ඕනි මේ මුල්ලමාවිය මේ පදනමේ ඉඳලා තමයි අපි දරුවට ඒක දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒ දරුවා අනාගත දවසක ඒ සාර්ථකත්වයට එයාට යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ස්වාධීන දරුවෙක්, නිදහස් දරුවෙක්, අනුන් මත යැපෙන කෙනෙක් නෙවෙයි. ස්වාධීන දරුවෙක් හදන්න ඕනේ. එහෙම වුණොත් තමයි අනාගත සමාජයේදී එයා සාර්ථකයෙක් බවට පත් වෙන්නේ. ඒ අනාගත වැඩ ලෝකයේදී එයා වඩා හොඳ නිර්මාණකරුවෙක් බවට පත් වෙන්නේ, දක්ෂයෙක් බවට පත් වෙන්නේ. ඒ ස්වාධීනත්වය ඇති කරන්න ඕනේ. සමහර වෙලාවට ගෙදරදී බත් ටික කන්නේ දරුවා තනියම නෙමෙයි, දෙමාපියෝ තමයි කවන්නේ. ආදරයට එහෙම එකක් කරාට කමක් නැහැ. ගැටලුව තියෙන්නේ ඒක පුරුද්දක් විදියට යනවනම්. හැමදාම දරුවට බත් ටික කවන පුරුද්ද තියෙනවනම්, හැමදාම සපත්තු ටික දාන්නේ අම්මා තාත්තා නම්, හැමදාම ඇඳුම් අඳින්නේ අම්මා තාත්තා නම් ලොකු ප්‍රශ්නයක් හිතෙන. ඇයි ඒ දරුවට ස්වාධීන බව ඇති කරගන්න ඉඩ දෙන්නේ නැහැ? හැබැයි පෙරපාසලේදී ඔබ මේක එහෙම කරන්නේ නැහැ. දැන් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඒ අවස්ථාවකදී ඔබ අවස්ථාව හදලා දෙනව විනා එතනින් එහාට ඔබ දරුවාට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව දෙන්න. කෑම ටික කන්න ඒ අවස්ථාව හදලා දෙනවා. ඊට පස්සේ එයා දන්නවා ඒ කෑම කන කාල සීමාවේදී කරන්න ඕනි ක්‍රියාවන් ටික. අත සෝදන්න ඕනි. හොඳ පුරුද්දක්. ඒ වගේම තමන් ආපු අසුන වාඩි වෙලා තියෙන සර්විස් එක එලාගෙන කෑම එක කනවා. ඊට පස්සේ කෑ ගහන්නේ නැහැ, කටේ පුරව ගන්නේ නැහැ. ඊට පස්සේ සද්ද කරන්නේ නැහැ. මේවා සමහරලාට ගෙදරදී හැදෙන්නේ නැහැ. අර දරුවාගේ තියෙන දරුකමත් එක්ක ඒ බොළඳ බවත් එක්ක දෙමව්පියෝ එයා කරන දේවල් සමහරලාට එයාලට සාමාන්‍ය දෙයක්. ඒවා එහෙම ගණන්. හැබැයි අපේ ගුරුතුමියන් ඊට මැදිහත් වෙනවා මේ දරුවාගේ චර්යාවන් ටික නිසි විදියට නිසි ආකාරයට සකස් කරන්න උත්සාහ ගන්නමින් මේක කොහොමද මේ ස්වාධීන බව, ඒ නිදහස් බව අනාගත දරුවා මොකද අනුමත යැපෙන්න පටන් ගත්තොත් එතකොට අපිට සිද්ධ වෙනවා අනාගත දවසකුත් කවුරු හරි මොනවා හරි දෙනකම් බලන්න. දැන් අපි ස්වාධීන වුණේ නැතොත් මගේ ආසන්නයේ සගයෙක් ඉන්නවා මේ ඔහු විශ්වවිද්‍යාලයෙන් ආවට පස්සේ අපි රාජ්‍ය සේවයට ආවට ඔහු ආවේ නැහැ රාජ්‍ය සේවයට. ඔහු පටන් ගත්ත පුංචි පොත් කර්මාන්තයක්. එයා තනියම වැඩේ පටන් ගත්තේ. ඉස්සෙල්ලා අරගෙන ගියේ අතේ තමයි පොත් ටික හදලිවිල අරගෙන ගියේ. ඊට පස්සේ එයා හයර් එකට අරගෙන ත්‍රිවිල් එක අරන් ගියා. පස්සේ ඊට පස්සේ වෑන් එකක අරන් ගියා. දැන් මගේ මන් දන්නා තරමට ලොරි 15ක් 30ක් විතර තියෙන ලොකු ව්‍යාපාරිකයෙක් කියලා. මුළු ලංකාවටම පොත් බෙදෙනවා. ඉතින් එහෙම පුද්ගලයෙක් බිහි වෙන්නේ කොහොමද? අර ස්වාධීන බව. එයා සමහර වෙලාවට අනුන් මත යැපෙන පුද්ගලයෙක් වුණා නම් සමහරලාට එයා මේ ගමන එන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඒ සාර්ථක දරුවෙක් බිහි වෙන්න මේ ස්වාධීන බව කියන එක ඒක පුරුද්දක් විදියට අපි දරුවා තුළ ජනිත කරනවා. ඒ වගේම අපි හදනවා වගේම මේක දෙමව්පියන්ට අපි කියලා දෙන්න ඕනේ මේ දරුවාට මේ නිදහස් බවින් නිදහස් ස්වාධීනව ගොඩ නැගෙන්නේ ඉඩ දෙන්න කියලා. මොකද දැන් සමහරලාට ඔබේ පෙරපාසලේ දරුවා නිදහස් ස්වාධීන දරුවෙක් බවට නිර්මාණය. අපි මේ කතා කරපු හැම මීට වැඩිය ගොඩාක් තියෙන්න පුළුවන්. මේ කතා කරපු හොඳ පුරුද්දක්ම ඔබ පෙරපාසලේදී දරුවා තුළ හදන්න උත්සාහ කරනවා. හැබැයි මේක නැවත
නිවසේදී නැවත අර යපුම් මානසිකත්වයට දරුවා පත් වුණොත් ඔබට නැවත පටන් ගන්න වෙන්නේ හෙට දවස ඔබ අද උදේ පටන් ගත්ත තැන. ඒක නිසා දෙමව්පියොත් දැනුවත් වෙන්න ඕන. යාළුවටත් කියන්න ඕනි මේ දරුවාට මේ වැඩේ තනියම කරන්න ඉඩ දෙන්න. ආදරය තිබුණට කමක් නැහැ. හැබැයි ඒ ස්වාධීන බව දරුවා තුල ගොඩ නැගින්නට දරුවාට ඉඩ දෙන්න කියන කාරණේ අපි දෙමව්පියන්ට කියන්න සිද්ධ වෙනවා. right. එතකොට ඒ වගේම තමයි මූලික ආරක්ෂණ රීති ටිකක් තියෙනවා. මේ කාලේට හරිම වැදගත්. ඇයි වැදගත් වෙන්නේ? මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ අපි මොකද රටක් අකර්මණ්‍ය කරන්න පුළුවන් වුණා මේ කොවිඩ් වසංගතය. අපේ ආර්ථිකය සම්පූර්ණ බිඳ දමන්න පුළුවන් වුණා මේ කොවිඩ් වසංගතයට. අපි ගෙවල් වලට කොටු කරලා තියන්න පුළුවන් වුණා මේ කොවිඩ් වසංගතයට. අපිට කරන්න තිබුණේ බොහොම මූලික කාරණා කිහිපයක් විතරයි. මුවැස්සක් දවා ගැනීම, අත හොඳින් සෝදා ගැනීම, දුරස්භාවය තබා ගැනීම, මේ වගේ පුංචි කාරණා ටිකක් තමයි කරන්න තිබුණේ. සමහරලාට අපිට සෞඛ්‍යංශ වලින් කියනවා මේ කිව්සුමක් යනකොට ඔබට ලේන්සුවක් නැත්තම් අත නවා වැලමිට නාසයට ලං කර ඒ කිව්සුම පිට කරන්න. ඒ කියන්නේ සමාජයට මේ කිව්සුම මුදා හරින්න එපා කියන කාරණා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ මේ මූලික ආරක්ෂණ රීති ටිකක් අපිට තියෙනවා. අපි කෑම කන විදිය වෙන්න පුළුවන්. එතනින් එහාට ගියන් පස්සේ අපි වැසිකිළියට යන විදිය වෙන්න පුළුවන්. මේ මූලික ආරක්ෂණ රීති ටික අපි දරුවා තුල හදන්න ඕනේ. මොකද ඒකේ අවසාන බලාපොරොත්තු තමයි සෞඛ්‍ය සම්පන්න නිරෝගී දරුවෙක්. දරුවට ඒක කියලා දෙන්න ඕනේ. ඇයි අපි වැසිකිළියට යනකොට සෙරෙප්පු දෙකක් දාන්නේ? සෙරෙප්පු දෙක දාන්න යන්න කිව්වට වැඩක් නැහැ. ඇයි දාන්න කියන එක කියලා දෙන්න ඕනේ. ඇයි කිව්සුමක් යනකොට මේ වැලමිට උරහිසට තියලා උරහිසට තියලා කිව්සුම යවන්න ඕනේ. ඇයි අපි ලේන්සුවක් පාවිච්චි කරන්න ඕනේ? ඇයි මුවස්මක් දමන්නේ? මේ කාරණා දරුවට කියලා දෙන්න ඕනේ. සමහරලාට මේක බටහිර සමාජයේ හරි අමාරුයි. අපේ ශ්‍රී ලාංකේය සමාජයේ එහෙම අමාරු නෑ. අපේ මිනිස්සු කියන දේ එහෙම පිළිගන්නවා. අපේ දරුවොත් එහෙමයි. එතකොට ඔබ කියන දේ වඩා හොඳින් පිළිගන්නවා. එතකොට ඒකේ අපි අනාගත බලාපොරොත්තු මොකද? මේ නිශ්චිත උපදෙස් සෞඛ්‍යමය දේවල් නිවැරදි විදිහට පිළිගන්නා දරුවා තමයි පුද්ගලයා තමයි අනාගතයේ නිරෝගී සෞඛ්‍ය සම්පන්න පුද්ගලයා බවට පත් වෙනවා. නිරෝගී සෞඛ්‍යයක් නැතුව අපිට අනාගතයේ සාර්ථක පුද්ගලෙක්, සාර්ථක ව්‍යවසායකයෙක්, වැඩ ලෝකයට ගැළපෙන මිනිස්සෙක් නිර්මාණය වෙනවා කියන කාරණේ අපිට හිතා ගන්න බෑ. ඒක නිසා මේ මූලික ආරක්ෂණ රීති ටික අපිට ගොඩක් වැදගත්. ඒ වගේම තමයි මේ හොඳ පුරුදු වගේම මම මේ කිහිපයක් විතරයි ගත්තේ. ඕන ගොඩක් දේවල් තියෙනවා ඔබ දන්න දේවල්. එතකොට මෙතනින් එහාට ගිහිල්ලා අපි සමාජ සම්මතයන්ට අදාළ නරකයි කියලා පිළිගන්න දේවල් ටිකකුත් තියෙනවා. සමාජ සම්මතයන්ට අදාළව මේ දේවල් නොකළ යුතුයි කියලා සමාජයේ පිළිගන්න දේවල් ටිකක් තියෙනවා. අපි ඒවට කියනවා නරක පුරුදු කියලා. ඇඟිලිරීම වගේ නොගැලපෙන චර්යාවක්. ඒක සාමාන්‍යයෙන් අපි දැන් ඔබට ඡායාරූපයක් පෙනෙනවා ඒ වගේ ගොඩක් තියෙනවා. නොගැලපෙන චර්යාවන් සමාජයේ නොකළ යුතුයි කියලා සම්මත වෙච්ච චර්යාවන් ගොඩක් තියෙනවා. එතකොට මෙන්න මේ චර්යාවන්ගෙන් දරුවා ගලවන්න ඕනේ. අර චර්යාවන් සම්බන්ධයෙන් දරුවන් උත්තේජනය කරන අතර ඒ චර්යාවන් සම්බන්ධයෙන් දරුවන් කිරීමට පොළඹවන අතර මේ චර්යාවන් දරුවන්ගෙන් ඉවත් කිරීමට අපි දරුවන්ට ආදරෙන් කියලා දෙන්න. සමහරලාට විවිධ උපාය උපක්‍රම වලට පාවිච්චි කරන්න වෙයි. සමහර වෙලාවට තියෙනවා වැරදි මේ ඇඟිලි උරන වගේම සමහරලාට ඒක එයාගේ මානසික තත්ත්වයක් වෙන්න පුළුවන්. නැත්නම් ඊට පසු කාලීනව පුරුදු වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. එතකොට අපි මේකෙන් ගලව ගන්න අපිට මොකක් හරි දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන ළමා මනෝවිද්‍යාඥයා කියනවා මේ උරන දේවල් වැඩි වෙන්නේ සමහරලාට ඇඟිලි උරන එක වෙන්න පුළුවන්, අනාගතයේ දවසක සිගරට් එකක් උරන එකක් වෙන්න පුළුවන්. මේ එයා කියනවා අර එයා අවස්ථාවන් පහකට බෙදනවනේ. මුඛාවදිය, ගුදාවදිය, ලිංගු අවදිය,
කියලා මේ විදිහට පහකට බෙදනවා. එතකොට මේ මුඛාවධියේදී දරුවා උපරිම තෘප්තිමත් වීමට උත්සාහ කරනවා. ඒ තෘප්තිමත් වීම උපරිම කරගන්නේ අම්මාගේ තනපුඩුව කටේ තියාගෙන, සමහරලාට කිරිබොන්නෙත් නෑ නිකන් තියාගෙන ඉන්නේ. ඒ තනපුඩුව ඉරීම තුලින් තමයි එයා තෘප්තිමත් වෙන්නේ. හැබැයි තෘප්තිය තෘප්ත කරගන්නට, ඒ උපරිම තලයට ළඟා වෙන්නට ඉඩ දුන්නේ නැතොත් එයා යම් දවසක වෙනත් දේවල් උරලා සතුටු වෙන්න පුළුවන් කියලා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා. එතකොට දැන් සමහර වෙලාවට අම්මා නිවැරදි විදිහට අවශ්‍ය ප්‍රමාණයෙන් කිරි දුන්නේ නැති දරුවෙකුට මේ තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාගේ මානසික ස්වභාවය අනුව එහෙම තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට කොහොම වුණත් මේක අපි දැන් දකින්නේ නොගැලපෙන පුරුද්දක් විදිහට. නිකන් හිතන්නකො මේක අනාගතයේ දවසකත් මේ දරුවා ඇඟිලි උරවුරින දරුවෙක් වුණොත් එයා වැඩ ලෝකයට ගියාට පස්සෙත්, එයා ව්‍යවසායකයෙක් වුණාට පස්සේ, සාර්ථකයෙක් අනාගතයට ගියාට කොච්චර සාර්ථකයෙක් වුණත් මේ වගේ එහෙම නොගැලපෙන චර්යාවක් එයා තුළ තිබුණොත් එයා කොච්චර අපහසුතාවයකටපත් වේද? එයා සමාජය තුළට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපේ වගකීම තමයි මෙන්න මේ නොගැලපෙන චර්යාවන්ගෙන් දරුවෝ මුදවා ගන්න. ඒ වගේම තමයි දරුවෝ අර ඉස්සෙල්ලා අපි කතා කරා ආහාර ගන්න විදි ගැන. ඒ වගේම තමයි ආහාර ගන්නකොට නොගැලපෙන චර්යාවන් ටිකක් තියෙනවා. කටේ පුරවගෙන අර වඳුරු වගේ කන එක, සද්ද කරලා කන එක, මේ වගේ අර නොගැලපෙන චර්යාවන් ටික දරුවාට හදන්න ඕන. මොකද සමහරලාට කැමරේසයකට ගියාට පස්සේ අපිට එපා වෙනවා දකින්න. සමහරලාට වාඩි වෙච්ච පුද්ගලයාට වැඩි ලොකු ඉබත් එක. එතකොට මම කියන්නේ කෑවට කමක් නැහැ. ඒක දැනගන්න ඕනි කොහොමද මොන ප්‍රමාණයෙන්ද කන්නේ කියන එක. දැන් එහෙම නැති වුණොත් ලොකු ප්‍රශ්න ගොඩකට අනිත් අය අතරේ හාස්‍යයට ලක් වෙන්න පුළුවන්. ඉතින් අපි හිතමු සමාජයේ යම්කිසි පිළිගත් පුද්ගලයෙක් නම් මේ වැඩේ කරන. එයා කොච්චර අපහසුතාවයකටපත් වෙන්න පුළුවන්. ඒක නිසා මේ අපිට මුල්ලමාවියේ ඉඳලා තමයි මේක හදන්න තියෙන්නේ. ඒ නිවැරදි ආහාර අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි දරුවන්ට වගකීම් පවරන වගේම වගකීම් පැහැර හැරීමෙන් වෙන කරුණු කාරණා ගැන අපි දරුවට කියලා දෙන්න ඕනේ. ඒ අභියෝග බාර ගන්න දරුවට කියලා දෙන්න ඕනේ. වගකීම් පහර හරින් ඉඩ හරින් හොඳ නැහැ. අපි හිතමු දැන් පෙර පාසලේ අපි එයාට නිශ්චිත වගකීම් ටිකක් දෙනවා. ඔයා කෑම කෑවට පස්සේ ඔයාගේ තන ඔයා අස් කරන්න ඕනේ. ඔයා සෙල්ලම් කරාට පස්සේ ඔයාගේ සෙල්ලම් කරපු බඩු ටික ගෙනත් තියන්න ඕනේ. මේ වගේ වගකීම් ටිකක් දෙනවා. ඊට පස්සේ යාළුවෙක් ලෙඩ වුණාට පස්සේ ටීචර්ට ඇවිල්ලා කියන්න ඕනේ. එයාට උදව් කරන්න ඕනේ. මෙන්න මේ වගේ වගකීම් සහිත දරුවෙක් අපි නිර්මාණය කරන්න. වගකීම් වලින් පැහැර හරින්න දෙන්න හොඳ නැහැ. ඒ වගේම තමයි පන්ති කාමරේ කටයුතු කරනකොට දරුවාට ඒ යම් අභියෝග දෙන්න ඕනේ. අභියෝග බාර ගන්න දෙන්න ඕනේ. මේ සමහරලාට පොඩි දෙයක් වෙන්න පුළුවන්. පුතේ මෙන්න මේ පොත් ටික බෙදාන්න ටීචර්ට උදව් කරන්න. බොහොම සරල දෙයක්. හැබැයි මේකෙන් එයා ඔයාට පුළුවන්ද? අපි අහනවා පුතේ ඔයාට පුළුවන්ද කියලා අර අතන තියෙන පොත් ටික අරගෙන ඉන්න. පුංචි අභියෝගයක් දරුවට දෙනවා. බොහොම සරලයි. හැබැයි ඒ සරල දෙයින් තමයි අපි සංකීර්ණ දෙයට යන්නේ. අපි ඒ සාර්ථකත්වයට යන්නේ සරල තැන ඉඳලා සංකීර්ණ තැනට. ඉතින් ඒ පුංචි අවස්ථාවන් ටික අපි දරුවට දෙන්න ඕනේ. එහෙම දුන්නොත් තමයි අනාගතේ අපිට සාර්ථක දරුවෙක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අලස බව. සමහර වෙලාවට හිතනෝනේ අපි වුණත් හිතනෝනේ දැන් නම් හරි සීතලයි. දැන් නම් හරි කම්මැලි. දැන් කාල වැඩි. මේ වගේ සිතුවිලි ඇති වෙන්න පුළුවන්. දරුවාට ওই ප්‍රමාණයෙන් ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි දරුවාටත් ඔය දරුවා අපි තුන් දැන් පෙර පාසලට පරක් වෙලා ඉන්නේ. එහෙම නැත්නම් පෙර පාසල තුල ආවට පස්සේ එයාගේ හැසිරීම් රටාවන් මේ වගේ වෙනස් වෙන්නේ මෙන්න මේ වගේ අලස ගතිගුණ දරුවාට ආවන් පස්සේ. එයා ප්‍රබෝධමත් නැහැ. ඉතින් මෙන්න මේ තැනින් දරුවා මුදවන්න ඕනේ. එහෙම නැති වුණොත් අනාගතයේ සාර්ථක වැඩ ලෝකයට ගැලපෙන පුද්ගලයෙක් නිර්මාණය කරගන්න බැරි වෙනවා. ඒ අලසකම කියන්නේ මොකද අලස වෙලා මිනිස්සු ඉඳලා නැහැ. සාර්ථකත්වයට ගියේ මිනිස්සු ඒ අලසකම පැත්තකට දාලා ඒ සියල්ල ජයගත්තේ ඒ හැකියාවන් ශක්තියින් පාවිච්චි කරගෙන. අපි අලසව පස්සේ පැත්තකට වෙලා හිටියොත් අපිට පුළුවන් කමක් නැහැ සාර්ථකයෙක් විදියට අනාගතයට මුහුණ දෙන්න. ඒ වගේම තමයි දරුවන්ට කියලා දෙන්න ඕනි. හැබැයි මේ මම දැන් කියන්නේ යන කාරණේ පෙර පාසලේදී නම් වැදගත්. හැබැයි අපි සාමාන්‍ය සමාජයේදී එයාට කියලා දෙන්න ඕනි කාරණයක් ගැන තමයි මම කතා කරන්නේ. අනවශ්‍ය දේ එකතු කිරීම.
හැබැයි සමාජයට දැන් අනවශ්‍යයි කියන දේවල් එකතු කරලා අපි බොහෝ නිර්මාණ කරනවා පෙර පාසල තුලදී. හැබැයි ඔබ ඔබේ ගෙදර තියෙන අල්මාරිය ළඟට ගිහිල්ලා පොඩ්ඩක් කරලා බැලුවොත් කොච්චරක් බලා ගන්න පුළුවන් කොච්චරක් අනවශ්‍ය දේවල් තියෙනවද? කෝසියට ගිහිල්ලා බැලුවොත් ඒ අනවශ්‍ය දේවල් කොච්චරක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. නිකන් හිතන්නකෝ ඔබ ආයතනයක ප්‍රධානියෙක්. ඔබ ලොකු ආයතනයක එතන ඒ වගේ ඒ අනවශ්‍ය දේවල් ගොඩ ගැහිලා එකතු වෙලා තිබුණොත් එම ඔබේ අවශ්‍ය දේවල් සොයා ගන්න කොච්චර මහන්සියක් වෙහෙසක් දරන්න වෙයිද? ඕක සාමාන්‍යයෙන් අපේ දැන් නම් යම් යම් ප්‍රමාණයකට සකස් වෙමින් තියෙනවා. ඉස්සර කාර්යාලයකට ගිහිල්ලා ඉවරලා මොනවා හරි ලිපිගණුවක් ඉල්ලුවොත් එම බොහෝ වෙල සමහරලාට කියනවා මේ මං හොයලා තියන්නම් හෙට එන්නම් කියලා. ඉතින් ඒ තරමට අමාරුයි. දැන් නම් ඔය යම් ඵලදායීතා ක්‍රම එහෙම පාවිච්චි කරලා අර මේ ඊට පස්සේ තාක්ෂණය පාවිච්චි කරලා බොහෝ සමහරලාට බොහෝ පහසුකම් හදාගෙන තියෙනවා. හැබැයි තාමත් ඒ මට්ටමට පැමිණිච්ච නැති තැනුත් තියෙනවා. එතකොට දැන් ඒ වෙන්නේ අපි මීට අවුරුදු 10ක 12ක දේවලුයි මේ සියල්ල එකට දාලා තිබුවට පස්සේ අපිට අත්‍යවශ්‍ය දේ හොයාගන්න අමාරුයි. නිකන් හිතන්නකෝ අපි ඇඳුමක් එහෙම අපි කබඩ් එකක අඳින ඇඳුම් සහ පරණ ඇඳුම් සියල්ල දාලා තියෙනවා. අපිට හදිස්සියකට ඇඳුමක් තෝරගන්න වෙනවා. කොච්චර අපහසුතාවයකටපත් වෙනවද? ඒක නිසා අපි අනවශ්‍ය දේ බැහැර කරලා අවශ්‍ය දේ තියාගෙන යන්න අපේ දරුවට අපි කියලා දෙන්න ඕනේ. හැබැයි විශේෂයෙන් පෙර පාසලේදී අපි මේ සමාජයේ අනවශ්‍යයි යුවත දාන දේවල් පාවිච්චි කරලා අපි අපේ සම්පත් විදිහට අපි පාවිච්චි කරනවා. ඒකත් දරුවට කියලා දෙන්න ඕන. අපි ඉස්සෙල්ලත් කතා කරා. right. එතකොට අපි දැන් මේ කතා කරේ හොඳ පුරුදු සහ නරක පුරුදු. පුරුද්දක් කියන්නේ මොකද්ද කියලා අපි කතා කරා. පුරුද්ද වෙනස් වෙන්නේ කොහොමද කියලා කතා කරා. පුරුදු ඇති වෙන්නේ කොහොමද කියලා කතා කරා. ඒ වගේම තමයි අපි හොඳ සහ නරක පුරුදු ගැන කතා කරා. ඔය නරක පුරුදු ගැන කියනකොට මේ ඔය දරුවෝ සමහරලාට මේ පුරුදු හදාගෙන මෙනවා. මට මේ ඊයේ පෙරේ දාපු පොඩි අත්දැකීම් දෙකක් තියෙනවා. අපේ ටීචර් කෙනෙක් කියනවා හරි වැඩේ සර් මෙයා මේ මගේ දරුවෙක් ඉන්නවා වාඩි වෙන්නේ. හිටගෙනම තමයි කන්නේ. මාර ප්‍රශ්නේ. හැබැයි දැන් ඒකට ටීචර්ම උත්තරයක් හොයාගෙන තිබුණා. ඊට පස්සේ මේ ටීචර් යාළුවෝට එකකින් ගිහිල්ලා දරුවෝට එකකින් ගිහිල්ලා එයාගේ සෙල්ලම් මිදුලේ තියලා කට්ටියට පොඩි සෙල්ලමක් කියලා දීලා අර සමබර දණ්ඩ තුල වාඩි වෙලා ඉඳගෙන පොඩි සෙල්ලමක් කියලා දීලා. මේක නිරන්තරයෙන් එයා ක්‍රියාකාරකමක් විදිහට පාවිච්චි කරනවා. අර වාඩි වෙන්නේ නැතුව එයා සාමාන්‍යයෙන් එයා පුරුදු වෙලා තියෙන්නේ මේ කෑම එක කනකොටත් හිටගෙන. හැබැයි අපේ ටීචර් දක්ෂ වෙලා තියෙනවා අර තත්ත්වෙන් සති දෙකක් විතර යනකොට ඒ දරුව ගැලව ගන්න. තව සිද්ධියක් ආරංචි වුණා මේ ඒත් අපේ ටීචර් කෙනෙක් කිව්වේ මේ එක දරුවෙක් ඉන්නවා මේ හරි දඟයි. දඟයි මේ ළමයි 3 දෙනෙක්ම හපලා. එක්කෙනෙක්ගෙන 6 හපලා, එක්කෙනෙක්ගේ අතක් හපලා, අනිත් එක්කෙනෙක් කොන්ද හපලා. දැන් ලොකු ප්‍රශ්නයකට ටීචර් මැදි වෙලා. මොකද දෙමව්පියොත් චෝදනා කළා නෑ. කොහොම හරි දැන් මෙයාට මේකේ උත්තරයක් විසඳුමක් ඕනේ. දැන් ඊට පස්සේ මෙයා කරලා තියෙන දේ දරුවෝ ටික ඊට පස්සේ දවසේ ආවට පස්සේ කියලා දැන් මම අද ඉඳලා හොඳ වැඩ කරන අයට තරුවලවනවා. හොඳ වැඩ කරන දවසට කරන හැම හොඳ වැඩ කරන අයගේ ඉස්සරහින් මේ මම නම් ටික ලියලා තියෙනවා. මේ හැම කෙනෙක් ඉස්සරහදීම තරුවක් කලවනවා. දැන් ඉතින් දරුවෝ ටික අර හපා කාපු දරුවගේ ඉඳලා අනිත් සියලු දෙනාම උත්සාහ කරන්නේ මේ තරු ගන්න. දැන් දවස් 2-3ක් යනකොට මේ අර හපා කාපු දරුවගේ චර්යාව ටිකක් වෙනස් වෙලා එයා දැන් ඇවිල්ලා කියනවලු මේ මම තමයි වැඩියෙන්ම තරු ගන්න. වැඩියෙන්ම තරු ගන්න කෙනා මම තමයි කියලා දැන් එයා දැන් සාමාන්‍යයෙන් ඒ දරුවගේ ස්වභාවයක් තිබුණලු මේ එයා බුදුන් වඳිනකොටම සද්දෙට කියන්නේ නැලු. ඊට පස්සේ දැන් ඊයේ පෙරේද දවසක් බුදුන් වඳිනකොට මුළු ප්‍රදේශයටම ඇහෙන්න මේ දරුවා බුදුන් වඳිනවා. එතකොට දැන් තවත් දරුවන් ටික මේ දරුවන් තව දුරටත් ධෛර්යමත් කරන් ටීචර් කවලු හොඳ වැඩ කරන හැම හොඳ වැඩකටම මම තරුවක් කලවුණා. අර දවසට තරුවක් නෙමෙයි දැන් වැඩකට තරුවක්. එතකොට දැන් හැම වෙලාවෙම එයාට මතක් වෙනවා
කාගේ හරි කොන්දක් හපන්න ගියොත් නහයක් හපන්න ගියොත් අම්මා මේක කරන්න හොඳ නැහැ මගේ තරුණේ තියෙනවා. ඒ හැම කාල හෝරාවකදීම ඒ දරුවා ඒ නොගැලපෙන චර්යාවෙන් මිදෙන්න උත්සාහ කරනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ සමහරලාට ඒක එහෙම ඒ தත්ත්වය දිගට ගියොත් එම සමහරලාට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් ඒ දෙමව්පියෝ යම් ප්‍රමාණයකට දරුවෙක් කියලා ඉවසුවාට සමහරලාට මේ ඉවසන් නැති කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි ඒකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? දෙමාපියන් අතර ගැටුමක්. ඊට පස්සේ ටීචර්ටත් මේකට මැදිහත් වෙනවා. ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනි මේ වැරදි පුරුදු වලින් දරුවා මුදවා ගන්න. හරි අපි බලමු තියෙන කාලෙත් එක්ක ඉක්මනටම මේ අපි එහෙමනම් මේ සාර්ථකයක් වෙන්නේ කොහොමද? සාර්ථකයක් වෙන්න මොනෝද බලපාන්නේ? සාර්ථකයක් වෙන්න නම් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය විදියට නෙමෙයි ටිකක් උදෙන් නැගිටින්න ඕනේ. ඉතින් නැගිට්ට කෙනාට තමයි වැඩි දේවල් අහුවෙන්නේ. අර දවස හොඳට සැලසුම් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපි සුව පහසු භාවයෙන් මිදෙන්න ඕනේ. අපි සාර්ථක වෙන්න නම් සුව පහසු භාවයෙන් මිදෙන්න ඕනේ. අපි කැමති සාමාන්‍යයෙන් ගෙදර ආවට පස්සේ ටීවී එකක් බලාගෙන පුටුවට අහංසි වෙලා එහෙම ඉන්න. හැබැයි ඒ කාලේ අපි පොතක් කියවන අලුත් දෙයක් අපි ජීවිතේට ඉගෙන ගනිමු. ඒ වගේම ඒ කාලේ යොදවලා අපි මොකක් හරි ගෙදර තියෙන වටපිටාවේ මොනවා හරි මිරිස් පැලයක් අතිට එවන. හැබැයි අපි සාර්ථකත්වයට හේතුවේ. ඒ වගේම තමයි. ඒ වගේ මේ පොඩි දේවල් වලින් වගේම තමයි ඊට එහාගේ ලොකු දෙයක් අපිට කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි අපිට පුළුවන් නම් වැඩිපුර පොතපත ලෝකයේ සාර්ථක වෙච්ච මිනිස්සු දිහා බැලුවට පස්සේ ඒ මිනිස්සු සාර්ථක වෙලා තියෙන්නේ පොතපත වැඩියෙන් කියවපු නිසා. ඒක නිසා පුළුවන් තරම් පොතපත නිදහස් කාල සීමාවෙදී පුළුවන් තරම් ඔබ පොතපත කියවන්න උත්සාහ කරොත් ඔබට සාර්ථකයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔබේ දරුවා සමහරලාට මේ දරුවට පොතපත කියවන්න බෑ. මේ දරුවාව යොමු කරවන්න ඕනේ. අපි කියනවනේ අර పూర్ව භාෂා සංකල්පවල පහින් එකක් කියනෝනේ පෙර කියවීම කියලා. ඒ පෙර කියවීම සඳහා දරුවා යොමු කරවන්න ඕනේ. එතකොට අනාගතයේ දවසක එයා අසාර්ථකත්වයෙන් ඉගෙන ගන්න ඕනේ. අපි යම්කිසි අසාර්ථකත්වයක් වුණා නම් අපි හිතමු මේ සැරේ කොන්සර්ට් එක අපේ අවුල්. එහෙමනම් අපි අසාර්ථකත්වයේ උන්නේ කොහොමද කියලා අපි ඒක ඉගෙන ගන්න ඕනේ. ලෝකයේ මිනිස්සු සාර්ථක වෙලා තියෙන අසාර්ථකත්වයෙන්. බල්බ් එක හදපු පුද්ගලයා අනවශ්‍ය 99 වෙනි වතාවෙත් අසාර්ථකයි. හැබැයි එයා වැඩි ඇතෑරියා නම් එන්නේ. ඔබත් කරුවලේ දැන් මමත් කරුවලේ. හැබැයි 10 වෙනි වතාවේ එයා සාර්ථකයි. ඒ අසාර්ථකත්වය මත එයා ඉගෙන ගත්තා. ඉගෙනගෙන සාර්ථකයි බවට පත් වුණා. ඒ වගේම තමයි අපි වියදම් රටාව වෙනස් කරගන්න ඕනේ. අනවශ්‍ය දේවල් වලින් වියදම් නොකර අර ඉස්සෙල්ලත් මම කිව්වා අර බුදුහාමුදුරුවෝ කියලා තිනවා කොහොමද අපේ වියදම් රටාව සකස් කරගන්න ඕනේ කියලා. එතකොට අපි පරිභෝජනයට ගන්න ඕනේ, ඉතුරු කරගන්න ඕනේ, ආයෝජනය කරගන්න ඕනේ. මේ විදිහට අපේ වියදම් රටාව අපි වෙනස් කරගත්තොත් අපිට අනාගතේ වඩා සාර්ථක වෙයි. මේක අපි අර දරුවාට කරන අපි පුංචි ක්‍රියාකාරකමේ ඉඳලා අපි දරුවට කියලා දෙන්න වෙනවා. right. ඒ වගේම තමයි අපේ දරුවෝ සාර්ථක වෙන්නේ කොහොමද? අපේ දරුවෝ සාර්ථක වෙන්න නම් අපි දරුවන්ට ආදර්ශයන් සපයන්න ඕනේ. අපි වෙලාවට ඇවිල්ලා ඕනේ දරුවට වෙලාවට එන්න කියලා කියන්නේ. ඒ වගේම තමයි හැමතිස්සෙම අපේ දරුවෝ වගේ කරා හොඳ දෙයක් කරා නම් හොඳ පුරුද්දක් දරුවා තුල මතුවීගෙන එනවා කියලා ඔබට පේනවා නම් ඒ හැමතිස්සෙම හැම වෙලාවකම දරුවා පුළුවන් තරම් අගය කරන්න. ඒ වගේම තමයි දරුවන්ට මේ ආදර්ශයන් ගත හැකි අවස්ථාවන් පුළුවන් තරම් ඔබේ පෙරපාසල තුළ ඔබ නිර්මාණය කරන්න. එතකොට ඒක අනාගතේ මොකද මේ පදනම තමයි අනාගත සාර්ථකයේ පදනම වෙන්නේ. ඒක නිසා කිසි විටකත් ඔබේ දරුවා අධෛර්යයටපත් කරන්න එපා. ධෛර්යයටපත් කරන්න. කරන හොඳ දේ අගය කරන්න. එයා අතින් යම්කිසි වැරදි කරන්නේ නැහැ පුංචි උ. යම්කිසි අතපසු වීමක් නොත් ඒක ආදරෙන් කියන්න. එතකොට එයා සාර්ථකයෙක් බවට පත් වේවි අනාගතයේ දවසක. එහෙමනම් ලැබිලා තියෙන කාල වේලාවත් එක්ක බොහොම ඉක්මනින් ඔබත් එක්ක සාකච්ඡාවේ යෙදුණා. ඉතින් එහෙමනම් මම අපේ නිලධාරිතුමියට බාර කරනවා ඉදිරි සාකච්ඡාව පවත්වාගෙන යන්න. එහෙමනම් ගොඩක් ස්තුතියි මට අවස්ථාව ලබා දෙන්නට ඔබ තියන් සියලු දෙනාටම සහභාගී වෙච්ච ඔබ සියලු දෙනාටත් ගෞරවනීය ස්තුති පුද කරමින් නිහඬ වෙනවා. ගොඩක් ස්තුතියි. ප්‍රශ්නයක් තියෙනවා අපි කතා කරමු.
ඔව් මම හිතන්නේ අපේ චමින්දු යන්කොට මහත්මයා බොහොම අපූර්වට දරුවන්ගේ හොඳ පුරුදු ඒත් එක්කම නරක පුරුදු සහ උදාහරණත් සහිතව ඒ පුරුදු පසු කාලීන කොහොමද වැඩ ලෝකෙට ගියාට පස්සේ බලපාන්නේ කොහොමද කියන එක මම හිතන්නේ බොහොමත් සරල විදියට කියලා දුන්නා ඔබත් එක්ක සංවාදය දුන්නා මේ වෙලාව අපිට තව විනාඩි 4ක වගේ කාලයක් ඉතුරු වෙලා තියෙනවා. ඔබට පුළුවන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් එහෙමත් නැත්නම් අදහසක් තියෙනවා නම් යෝජනාවක් තියෙනවා නම් ඒක අප වෙත යොමු කරන්න. ඒ අතරතුරේදී යොමු කරනකම් මම නැවතත් අපේ චමින්ද උයන්ගොඩ මහත්මයා කතා කරපු දේවල් සම්බන්ධව කතා කරනවා නම් එතුමා විශේෂයෙන්ම පුරුදු අතරින් සම්පත් පරිහරණය ගැන කතා කරා කුඩා කාලේ ඇයි අපි සම්පත් පරිහරණය ගැන දරුවන් වැඩි වශයෙන් දැනුවත් කළ යුත්තේ කියන එක එතුමා බොහොම අපූර්වට කියලා දුන්නා. අපි රාජ්‍ය සේවකයන් විදිහට ගත්තොත් එහෙම රාජ්‍ය සේවයේ කොතරම් වූ සම්පත් නාස්තියක්. ඒ කියන්නේ එක half sheet එකකින් පටන් ගත්තොත් එහෙම මේ ඉන්න රාජ්‍ය සේවකයන් අතරින් කොතරම් සම්පත් නාස්තියක් විය හැකිද යන්න ගැන. මේ සම්බන්ධයෙන් මම හිතන්නේ දරුවන්ව දැනුවත් කරනවා නම් කුඩා කාලේ ඉඳලා Tamanට ලැබෙන දේ බොහොම අර පිළිපැස්යෙන් පාවිච්චි කිරීම ගැන ඒත් වගේම එතුමා කියපු දෙයක් තමයි අපතේ දාන දේවල් වලින් නිර්මාණශීලීත්වය ඇති කරන්න පුළුවන් වගේ දරුවාට කියලා දෙන එක. මම හිතන්නේ පෙර පාසල් ගුරුවරුන් වන ඔබ දන්නවා අපතේ දාන ද්‍රව්‍ය වලින් දරුවන් ලවා නිර්මාණ කිරීම ගැන එතුමා අපිට කියලා දුන්නා. ඒ කරන්නේ ඇයි කියන එක ගැනත් අපි දරුවන්ට වැඩි වශයෙන් කියලා දිය යුතුයි කියන එක ගැන. ඒ වගේම පිළිවෙල මම හිතන්නේ පිළිවෙල කියන එක ගැන දරුවෙක්ගේ වැඩ ලෝකෙට පිවිසීමේදී ඉතාම වැදගත් වෙනවා. මම මේ වරේ පුංචි කතාවක් මතක් කරන්න මේක සත්‍ය සිදුවීමක්. පිළිවෙල කොතරම් වැදගත් සහ ඒ පිළිවෙල නැති වුණු තැන කොතරම් හානියක් වැඩ ලෝකෙට පිවිසුනාට පස්සේ වෙනවද කියන එක ගැන මේ මම අදාළ ආයතනය හෝ ඒ සිද්ධිය පමණක් මම කියන්නම්. මේ ඉතාම ආසන්නයේ අවුරුද්දක තරම් වූ මෑත කාලයක සිද්ධියක් සිද්ධ වුණා. ඒක ආරාජ්‍ය ආයතනයක ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක ඒ කියන අදාළ නිලධාරියෙක් විශ්‍රාම ගැන්නුවා. නමුත් විශ්‍රාම ගැන්නුවට පස්සේ ඔහුගේ විශ්‍රාම වැටුප අදාළ ආයතනයෙන් සකස් කරගන්න බැරුණා. මොකද ඔහුගේ පෞද්ගලික ලිපිගනුව ඔබ දන්නවා ඇති රාජ්‍ය සේවකයෙකුට තියෙන වටිනාම දෙයක් තමයි ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික ලිපිගනුව. ඉතින් මේ පෞද්ගලික ලිපිගුණුවේ තමයි ඔහු හෝ ඇය රාජ්‍ය සේවයට බැඳුණු දවසේ ඉඳලා විශ්‍රාම ගන්නාත් සියලුම තොරතුරු ඇතුළත් වන පෞද්ගලික ලිපිගුණුව අනිවාර්යෙන් විශ්‍රාම යෑමේදී අත්‍යවශ්‍ය කාරණයක් තමයි මේ පෞද්ගලික ලිපිගුණුව. නමුත් අවාසනාවකට මේ කියන නිලධාරී මහත්මයාට ඔහුගේ විශ්‍රාමයටම සකස් කරගන්න බැරි වුණා මේ පෞද්ගලික ලිපිගුණුව අස්ථානගත වෙලා තිබුණ නිසා. ඒක එහෙම වෙන්න විදියක් නැහැ. මොකද බොහොම සුරක්ෂිතව තමයි රාජ්‍ය ආයතනික නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගුණුව සකස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒවයි ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ. කොහොම නමුත් මේ හේතුව නිසා මේ නිලධාරී මහතාට මාස ගණනාවක් හිතන්නකො ඔහුගේ එකම ආදායම විශ්‍රාම වැටුප වෙනකොට ඒ විශ්‍රාම වැටුප සකස් කරගන්න පෞද්ගලික ලිපිගුණුව නැති වෙනකොට ඔහු කොතරම් ඔහුගේ සහ ඔහුගේ පවුලේ අය කොතරම් අසරණ භාවයටපත් වෙන්නේ නැද්ද කියලා. ඔබ දන්නවද මේ පෞද්ගලික ලිපිගුණුව අවසාන වශයෙන් මේ පෞද්ගලික ලිපිගුණුව හොයලා ඒ පෞද්ගලික ලිපිගුණුව බාරව කටයුතු කරපු නිලධාරී මහත්මියක් ඇය මේ පෞද්ගලික ලිපිගුණුව ඒ කියන්නේ ඇයගේ අපිලිවෙලේ තරම කියනවා නම් ඇය මේ පෞද්ගලික ලිපිගුණුව භාවිතා කරලා තිබුණා. ඇය ඉඳ ගන්නා පුටුව මදක් උස් කරන්න පුටුවට තියලා පුටුව උඩින් කොට්ටයක් තියලා ඒක උඩ තමයි මේ නිලධාරී මහත්මිය රාජකාරී කරලා තියෙන්නේ. ඇයගේ අපිලිවෙල ක්‍රියාපිළිවෙත් තුළ අර නිලධාරියා මාස ගණනාවක් විශ්‍රාම වැටුප අහිමි වීම නිසා බලවත් වූ පීඩාවකට පත් වුණා. හොයාගෙන යනකොට ඇය නිවසෙත් එහෙමයි, ඇයගේ රාජකාරී කටයුතුත් එහෙමයි සිද්ධ වෙලා තිබුණේ. ඉතින් කුඩා කාලේ ඒ පුරුදු වුණ පුරුද්ද නරක පුරුද්ද ඒ කියන්නේ ඒ නුසුසු පුරුද්ද ඇය වැඩ ලෝකෙට පිවිසුනාට පස්සේ කොතරම් හානිදායක විදියට තමන්ගේ සේවාදායකයට බලපානවද මම හිතන්නේ මේ ආදි වශයෙන් දවසේ චමින්දු යනකොට මහත්මයා බොහොමත්ම අපූර්වට අපිට කියලා දුන්නා ඔබේ කාර්යභාරය තුළ කොහොමද දරුවන්ගේ හොඳ පුරුදු නරක පුරුදු සහ යහපුරුදු උන්ට ඇති කරන්න ඕනේ ඇයි කියන එක ගැන මම හිතන්නේ ඉතාමත් සරලව ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කළා. ඉතින් අපි අවස්ථාව සලස දෙමු අනාගතයේත් අපි චමින්දු යනකොට මහත්මයාව සම්බන්ධ කරගමු. මේ ඉදිරි වැඩසටහන් සඳහා ඒත් එක්කම ඔබට පුළුවනි
WhatsApp group එකට මේ වෙලාවේ ඔබේ අදහස් ඉදිරිපත් කරන්න නම් WhatsApp group එකට පුළුවන් ඔබේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න. ඉතින් මිනිස් පරහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව වශයෙන් චමින්ත උයන්ගොඩ මහත්මයාට විශේෂ ස්තුති පුද කරන්න කැමැති. එතුමාගේ වටිනා කාලය ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් වැය කිරීම සම්බන්ධව